දරුවනේ අද අප තාපය යන ඒකකයේ අර්ථයේ අවශ්‍ය වීඩියෝ ඉදිරිපත් කරන්නේ තාපය යන ඒකකයේ අර්ථයේ තියෙන අද මම සාකච්ඡා කරන්නේ ප්‍රසාරණයේ නැමැති මාතෘකාවේ අර්ථයේ ප්‍රසාරණය පිළිබඳව ඔබට අවශ්‍ය විෂය කරුණු පැහැදිලි කර දීමට. එතකොට තාපය කියන යුනිට් එක අපි ගත්තාම මේකේ ගොඩාක් මාතෘකා තියෙනවා. මේකේ ප්‍රසාරණය, තාප මිතිය, ඒ වගේම අවස්ථා විපර්යාසයන්, ඒ වගේම තාප සංක්‍රමණය, ඊළඟ වාෂ්ප මිතිය, ඒ වගේ ගොඩාක් මාතෘකා තියෙනවා. ඒ අර්ථයේ පළවෙනි මාතෘකාවක් හැටියට මම තෝරගත්තා ප්‍රසාරණය කියන එක ඔබට යම් දැනුම් සම්භාරයක් ලබා දීම සඳහා මේකේ වැදගත් වෙන්නේ කොහොමද විෂය කරුණු මොනවද කියලා. ඒ නිසා අපි අද තාපේ ප්‍රසාරණය යන ඒකකයේ අර්ථයේ විෂය කරුණු සාකච්ඡා කරමු. ලියාගෙන ඉන්න මාතෘකාවක් ද්‍රව්‍යවල ප්‍රසාරණය කියලා. ද්‍රව්‍යවල ප්‍රසාරණය කියලා මාතෘකාවක් ලියාගමු තාපේ ඒකකයේ අර්ථය. ලියලා ඔතන යටින් යන්න ප්‍රසාරණය කියලා ලියලා තාප ශක්තිය හමුවේ යම් ද්‍රව්‍යක ප්‍රමාණයේ සිදුවන වෙනස් වීම ප්‍රමාණයේ සිදුවන වෙනස් වීම ප්‍රසාරණීය ලෙස අර්ථ දැක්වේ. right එතකොට මෙයා අපට ඉගෙන ගන්න තියෙනවා මාතෘකා තුනක් යටතේ අංක 1 ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය අංක 2 ඉගෙන ගන්න තියෙනවා ද්‍රවවල ප්‍රසාරණය අංක 3 ඉගෙන ගන්න තියෙනවා වායුවල ප්‍රසාරණය කියලා. දැනට මම අද දවස තුල ඔබට මේ දෙක සාකච්ඡා කරනවා. වායුවල ප්‍රසාරණය අපි වෙනම ඉගෙන ගන්නවා වායු නියම යටතේ. වායුවල ප්‍රසාරණය සාකච්ඡා කරනවා. වායු නියම අවශ්‍යයි. පළවෙනිම මම ඝනවල හා ද්‍රවවල ප්‍රසාරණය කියන එක පළවෙනි වීඩියෝ තුලින් ඔබට ඉදිරිපත් කරනවා. right එහෙනම් ලියන්න ඝනවල ප්‍රසාරණය, ද්‍රවවල ප්‍රසාරණය, වායුවල ප්‍රසාරණය. වීඩියෝ නතර කරලා ලියා ගන්න. right එහෙනම් අනුමාත්‍රකාවක් ගමු ඝනවල ප්‍රසාරණය කියලා. ඝනවල ප්‍රසාරණය ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය කියලා යටින් යනවා. මේකේ නෝට් එක වැඩි තාපේ කියන පාඩමේ ගොඩාක් ලිඛිත පැත්ත වැඩි. ඒ නිසා චුට්ටක් ලියා ගන්න වෙනවා. ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය කියලා ලියන්න. යටින් පරිසරය තුල අපට හමුවන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ජාමිතික හැඩය අනුව පහත ආකාර තුනට බෙදිය හැකි බැවින් ඝනවල ප්‍රසාරණය මාතෘකා තුනක් යටතේ විස්තර කෙරේ. එනම් right මේ රූප තුන ඇඳ ගන්න එනම් කියලා මේ රූප තුන ඇඳ ගන්න මේ බලන්න දිග පමණක් සාකච්ඡා කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා පුතේ රේඛීය ප්‍රසාරණය කියලා. රේඛීය ප්‍රසාරණය. උදාහරණයක් කම්බියක් වගේ එකකට තියෙන්නේ රේඛීය ප්‍රසාරණය. ඒ වගේම තමයි යම් වස්තුවක
දිගකුයි පළලකුයි දෙකම කතා කරන්න පුළුවන් නම් ඒකට අපි නමක් කියනවා වර්ගඵලය කියලා. එහෙනම් දිග පළලක් දෙකක් කතා කරන්න පුළුවන් නම් ඒකට අපිට වර්ගඵලයක් කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි පොළවට අල්ලන ටයිල් එකක් ගත්තාම ටයිල් එකට කියන්නේ මොකද්ද? වර්ගඵල ප්‍රසාරණය නැත්නම් ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණය. ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණය. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම දිග පළල උසක් තුනම සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒකට අපි නමක් කියනවා පරිමාව කියලා. එහෙනම් තුන්වෙනි එක තමයි ඝනවල පරිමා ප්‍රසාරණය සාකච්ඡා කරන්නේ. පරිමා ප්‍රසාරණය. එහෙනම් ඝනවල ප්‍රසාරණය ආකාර තුනයි. එකක් රේඛීය ප්‍රසාරණයක් විස්තර කරනවා, අනික වර්ගඵල ප්‍රසාරණයක් විස්තර කරනවා, අනික පරිමා ප්‍රසාරණයක් විස්තර කරනවා. නිසා මාතෘකා තුනකට අපි කියනවා රේඛීය ප්‍රසාරණය, ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණය, පරිමා ප්‍රසාරණය. වීඩියෝ නතර කළා තියාගන්න. රූප තුනක් දැනගන්න. රයිට්. එහෙනම් ප්‍රසාරණයේ ප්‍රධාන ආකාර තුනක් යටතේ විස්තර කරනවා රේඛීය ප්‍රසාරණය, ශ්‍රේෂ්ඨඵල නැත්නම් වර්ගඵල ප්‍රසාරණය, ඒ වගේම පරිමා ප්‍රසාරණය කියලා. රයිට්. දැන් අන්න මාතෘකාවක් ගමු අංක 1 රේඛීය ප්‍රසාරණය කියලා. රේඛීය ප්‍රසාරණය. රේඛීය ප්‍රසාරණය කියලා දිගක් පමණක් සාකච්ඡා කළ හැකි කම්බි වැනි වස්තුන් සඳහා ඔය විදුලි රැහැන් වගේ ඒවා දුරකථන රැහැන් කම්බි වැනි වස්තුන් සඳහා රේඛීය ප්‍රසාරණතාවය අර්ථ දක්වා ඇත. රේඛීය ප්‍රසාරණතාවය අර්ථ දක්වා ඇත. රේඛීය ප්‍රසාරණතාවය අර්ථ දක්වා ඇත. එක්සාම්පල් කියලා ලියන්න. එක්සාම්පල් විදුලි රැහැන් දුරකථන රැහැන් කම්බි ඒ වගේම රේල් පීලි ඒ වගේ වස්තු. රේඛීය ප්‍රසාරතාවය අර්ථ දක්වා ඇත. එතකොට අපි ගත්තොත් මෙන්න මෙහෙම මේ වගේ යම් කම්බියක් තියෙනවා නම් මේ විදියට මෙයාගේ අපි ගත්තොත් මුල් දිග මම ගන්නවා L0 කියලා. L0 කියන්නේ මුල් දිග ආරම්භක දිග. මෙයාගේ උෂ්ණත්වය මම සෙල්සියස් අංශක තීටා ප්‍රමාණයකින් වැඩි කරනවා. මේ කම්බිය රත් කරනවා. රත් කරාම මේ කම්බිය යටින් මෙහෙම රත් කරනවා. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තීටා ප්‍රමාණයකින් මම වැඩි කරා. වැඩි කරද්දී මෙයාගේ මෙතන ඉඳන් මෙතෙන්ට අවසාන දිග මම ගන්නවා L තීටා කියලා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී සෙල්සියස් අංශක තීටා ප්‍රමාණයකින් වැඩි කරා. ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරා. වැඩි කළ විට මෙයාගේ දිග L තීටා දක්වා වැඩි වෙනවා කියලා මම ගන්නවා. එතකොට මේ තියෙන්නේ කම්බියේ දිග L0 මේකට කියනවා මුල් දිග. එතකොට මේ මුල් දිග මෙන්න මේ ආකාරයට අවසාන දිග L තීටා දක්වා වැඩි වෙනවා. දැන් මෙන්න මෙතන වැඩි වූ දිග එන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. වැඩි වූ දිග කියන්නේ මෙන්න මේක. L තීටා ඍණ L0 කියලා කියන්නේ ඔබට පැහැදිලි. L තීටා ඍණ L0 කියන්නේ දිගෙහි සිදුවන වෙනස. ඩෙල්ටා L කියලා අපි ගන්නවා. ඩෙල්ටා L කියන්නේ දිගෙහි වෙනස. වෙනස් වූ දිග. එහෙනම් මෙන්න මෙතන රේඛීය ප්‍රසාරණතාවය කියලා එකක් අර්ථ දක්වනවා. මේ කම්බිය අදලා තියෙන තඹවල නම් තඹවල රේඛීය ප්‍රසාරණතාවය. මේක අදලා තියෙන ඇලුමිනියම් වල නම් ඇලුමිනියම් වල රේඛීය ප්‍රසාරණතාවය. කොහොමද අර්ථ දක්වන්නේ? ඇල්ෆා කියලා අර්ථ දක්වනවා රේඛීය ප්‍රසාරණතා සංගුණකය. එයා අර්ථ දක්වන්නේ කොහොමද පුතේ? මෙන්න මේ ආකාරයට ඇල්ෆා අර්ථ දක්වනවා. මෙතනින් අපි ගන්නවා ඩෙල්ටා L. ඩෙල්ටා L කියන්නේ වැඩි වූ දිග නැත්නම් මුල් දිග. මෙතන කියනවා L0 වතාවක් මෙතන උෂ්ණත්ව වෙනස තීටා කියන එක ගන්නවා. එතකොට මෙන්න මෙයා එක කරනවා සෙල්සියස් අංශක 1යි. මෙන්න මෙයා එක කරනවා මීටර 1යි. දැන් මේක කියවනවා. කොහොමද කියවන්නේ? ඒකක මුල් දිගක
ඒකක මුල් දිගක් සහිත වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමේදී දිගේ සිදුවන වෙනස. අයිත් කියනම් ඒකක මුල් දිගක් සහිත වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී දිගේ සිදුවන වෙනස අදාළ ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය ලෙස අර්ථ දැක්වේ. මෙයාට කියනවා රේඛීය ප්‍රසාරණතා සංගුණකය. රේඛීය ප්‍රසාරණතා සංගුණකය කියලා. මේක ඉතාම වැදගත්. මෙතනින් තමයි බොහෝ දේ අර්ථ දැක්වෙන්නේ. රයිට්. රූපය ඇඳගන්න වීඩියෝ නතර කළා. රූපය ඇඳගන්න. රූපේ ඇඳලා යටින් යන රේඛීය ප්‍රසාරණතා සංගුණකය වරහන් තුල ඇල්පා. රේඛීය ප්‍රසාරණතා සංගුණකය වරහන් තුල ඇල්පා. රේඛීය ප්‍රසාරණතා සංගුණකය වරහන් තුල ඇල්පා කියලා මාතෘකාවක් ලියන්න. ලියලා යටින් යන්න ඒකක මුල් දිගක් සහිත, ඒ කියන්නේ මෙතන එක කරනවා මීටර. ඒකක මුල් දිගක් සහිත වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින්, ඔක කෙල්වින් 1කින් කිව්වත් අවුලක් නැහැ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වරහන් තුල ලියන්න කෙල්වින් 1කින්. සෙල්සියස් අංශක 1කින් වරහන් තුල කෙල්වින් 1කින් වැඩි කිරීමේදී දිගෙහි සිදුවන වෙනස ඩෙල්ටා L කියන්නේ දිගෙහි සිදුවන වෙනස එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය ලෙස අර්ථ දැක්වේ. රේඛීය ප්‍රසාරණතා සංගුණකය ලෙස අර්ථ දැක්වේ. right. මේක ලියලා කොට කරන්න. ඇල්ෆා සමානයි ඩෙල්ටා L බෙදීම L නෝට් වතාවක් තීටා. එතකොට මෙතන එක කරනවා, මෙතන එක කරාම ඔබට පැහැදිලි ඇල්ෆා සමානයි ඩෙල්ටා L කියලා. මොකද මෙතන එක් වරක් එකයි. එතකොට ඇල්ෆා සමානයි ඩෙල්ටා L. ඕක තමයි අපි කිව්වේ. ඒකක මුල් දිගක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී දිගේ සිදුවන වෙනස. අපි හඳුන්වනවා දිගේ සිදුවන වෙනස රේඛීය ප්‍රසාරතාව. දිගේ සිදුවන වෙනස රේඛීය ප්‍රසාරතාව. යට දෙනක එක කරනවා. right එහෙනම් ඕක අර්ථ දක්වනවා රේඛීය ප්‍රසාරතා සංගුණකය කියලා. තඹ කම්බියක් නම් තඹ වල, ඇලුමිනියම් කම්බියක් නම් ඇලුමිනියම් වල. එහෙනම් ඔතනින් අපට ලස්සන සූත්‍රයක් යනවා. මෙයා හරස් ගුණ කරාම පුතේ අපිට එනවා මොකද්ද? ඩෙල්ටා L සමානයි L නෝට් ප්‍රතාවක් මොකද්ද? ඇල්ෆා තීටා කියලා. එහෙනම් ඩෙල්ටා L කියන එක කෙනා අපට ලියන්න පුළුවන් කොහොමද? L තීටා ඍණ L නෝට් කියලා. මේ තියෙන්නේ සමානයි L නෝට් ප්‍රතාවක් ඇල්ෆා තීටා කියලා. එහෙනම් දැන් ඔතන L තීටා උත්ත කරාම ඔයාලට ලියන්න පුළුවන් L තීටා සමානයි L නෝට් ප්‍රතාවක් මෙතනින් එනවා 1 ධන ඇල්ෆා තීටා කියලා. එහෙනම් මේ තමයි ඔබට ගැටලු විසඳීම සඳහා වැදගත් වෙන ගණිතමය සම්බන්ධතාවය. අවසාන දිග සමානයි මුල් දිග වතාවක් 1 ධන රේඛීය ප්‍රසාරතාවය වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. මේ තීටා කියන්නේ හොඳට මතක තියාගන්න උෂ්ණත්වය නෙවෙයි උෂ්ණත්ව වෙනස. ඒක ඉතාමත් වැදගත්. එහෙනම් මේ අවසාන දිග සමානයි මෙයා මුල් දිග, මෙයා 1 ඇල්ෆා උෂ්ණත්ව වෙනස. right. එහෙනම් ඉතා වැදගත්. ගන්න අපි ගැටලු හදමු. මම ගැටලු හදන්න වෙනම ගන්නවා ඔයාලට Zoom තාක්ෂණය ඔස්සේ ගැටලු විසඳීම සඳහා ඔබ යොදා ගන්නවා. මේ වගේ ගැටලු ගොඩාක් හදනවා. ඕක කොහොමද ඔරලෝසුවකට දායක වෙන්නේ? ඕක කොහොමද රේල් පීලි වලට දායක වෙන්නේ? ඕක කොහොමද විදුලි ඉංජිනේරුවන් විදුලිය රැහැන් අදින ඉංජිනේරුවන්ට කොහොමද වැදගත් වෙන්නේ? ඒ ගැන අප සාකච්ඡා කළ යුතුයි. ගොඩාක් දුරට. ඒ වගේම පාලම් හදනවා ගොඩාක් දුරට කම්බි වලින්. ඒවට මොනවද ඔය තියෙන බලපෑම ඒවා අපි සාකච්ඡා කරමු. එහෙනම් ඔකට කියනවා රේඛීය ප්‍රසාරතාවය කියලා. එතකොට මෙයාගේ ඒකක මොනවාද? ඇල්ෆායි ඒකක. සම්මත ඒකක ගත්තොත් පුතේ මොකද්ද? ඩෙල්ටා L කියන්නේ මොකද්ද? දිගෙහි වෙනසක් මීටර. දිග ඍණ දිග කියන්නේ මීටරනේ. ඒ වගේම L නෝට් කියන්නේ මුල් දිග මීටර.
උෂ්ණත්වයේ සම්මත ඒකකය කෙල්වින්. සෙල්සියස් නෙමෙයි කෙල්වින් ඈ. එහෙනම් මෙතන මීටරයට මීටර කැපිලා ගියාම උත්තරේ කෙල්විනයට. ඔක සෙල්සියස් අංශකයට කිව්වත් හරි. හැබැයි සම්මත ඒකකයෙන් කියලා ඇහුවොත් ළමයි ලියන්න කෙල්විනයට. ඇල්පගේ ඒකක කෙල්විනයට. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි ගත්තොත් වාණී වල ඇල්ෆා සමානයි රේඛීය ප්‍රසාරතාවය 1.2 වැඩි කිරීම 10 ඍණ 5යි. 1.2 වැඩි කිරීම 10 ඍණ 5යි. අපි දාන්නේ කෙල්විනයට නැත්නම් සෙල්සියස් අංශකයට. මේ තමයි රේඛීය ප්‍රසාරතාවය ලියන්නේ. එහෙනම් රේඛීය ප්‍රසාරතාවය කියන්නේ මොකක්ද කියලා ඔබට පැහැදිලි ඇති. එක එක ද්‍රව්‍යයට වෙනස්, තඹ වල වෙනස්, වාණය වල වෙනස්, ඇලුමිනියම් වල වෙනස්. ඒ අනුව ඒවා උෂ්ණත්වයට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙනවා. right. එහෙනම් දෙවෙනි මාතෘකාව ලියමු. ඔය පළවෙනි මාතෘකාව රේඛීය ප්‍රසාරතාවය. එහෙනම් දෙවෙනි මාතෘකාව ලියන්න වර්ගඵල ප්‍රසාරණතාවය නැත්නම් ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාවය. අංක 2 වර්ගඵල ප්‍රසාරණතාවය. right කියලා ලියලා යටින් වර්ගඵලයක් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ හැකි වස්තුන් සඳහා වර්ගඵල ප්‍රසාරණතාවය වැදගත් වේ. එනම් example කියලා ලියන්න උදාහරණ ලියන්න ටයිල් කැට කමා තහඩු කමා ලෑලි කැබලි දොරවල් එහෙම හදන්න ගන්නවා. එයාලා දන්නවා සමහර කාලවල දොරවල් අරින්න බෑ. ටයිල් ඇල්ලුවාම සමහර බාස්ලා ටයිල් එක ගැලවෙනවා. තේරෙනවද? ඒ වගේම කොන්ක්‍රීට් ඒ වගේ ඒවා. රයිට්. ඔන්න ඔය වගේ තියෙන ගොඩාක් දුරට වර්ගඵල ප්‍රසාරතා. වීදුරු තහඩු එකක් ලියන්න. වීදුරු තහඩු රයිට්. ඒ වගේ ඒවා. රයිට්. එහෙනම් ඒකට කියනවා වර්ගඵල ප්‍රසාරතාවය. මෙතනත් අර විදියමයි වර්ගඵල ප්‍රසාරතා සංගුණකය කියලා එකක් අර්ථ දක්වනවා. මොකක්ද අර්ථ දක්වන්නේ? වර්ගඵල ප්‍රසාරතා සංගුණකය. එතකොට මෙතනත් අර විදියමයි අපි ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට මෙයාගේ වර්ගඵලය A0. මේ තමයි ආරම්භක වර්ගඵලය. මේ ටයිල් කැටේ සෙල්සියස් අංශක තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරද්දී මේ ටයිල් කැටේ මෙන්න මේ වගේ වර්ගඵලය වැඩි කරගන්නවා. ඒ කියන්නේ විශාල වෙනවා. එහෙනම් මෙන්න මේකේ අවසාන වර්ගඵලය මම ගන්නවා A තීටා. මේක ආරම්භක වර්ගඵලය නැත්නම් මුල් වර්ගඵලය මේක අවසාන වර්ගඵලය. දැන් එහෙනම් අවසාන වර්ගඵලය. මේ මෙතන සිදුණු වර්ගඵල ප්‍රසාරතාවය අර්ථ දක්වනවා අර විදියමයි. මෙතන තියෙන්නේ දරුවනේ මොකද්ද? වර්ගඵල ප්‍රසාරණතාවය. එතකොට මෙයාට කියන්නේ අපි ඇල්ෆා නෙමෙයි බීටා. එහෙනම් මෙතන එන්නේ දැන් ඩෙල්ටා L නෙමෙයි ඩෙල්ටා A වර්ගඵලයේ වෙනස. මෙතන එන්නේ ආරම්භක දිග නෙමෙයි ආරම්භක වර්ගඵලය. එච්චරයි. ලියාගන්න. මේ රූපේ ඇඳලා ලියාගන්න ඔක අර්ථ දක්වනවා වර්ගඵල ප්‍රසාරතාවය කියලා. මේ රූපේ ඇඳලා මේක ගන්න. මේ බීටා. right යටින් යන්න අර්ථ දැක්වීම කියලා කියන්න. අර්ථ දැක්වීම මේවා වෙනස් වෙන්න බෑ. යන්න මෙන්න ලියන්න ඒකක වර්ගඵලයක් සහිත ඒ කියන්නේ වර්ග මීටර එකක් ඒකක වර්ගඵලයක් සහිත ද්‍රව්‍යක ඒකක වර්ගඵලයක් සහිත ඒ කියන්නේ මෙහා වර්ග මීටර එකක් ද්‍රව්‍යක උෂ්ණත්වය සෙල්සියස් එකකින් කෙල්වින් එකකින් කිව්වත් හරි උෂ්ණත්වය සෙල්සියස් එකකින්
ඉහළ නැන්වීමේදී වර්ගඵලයේ සිදුවන වෙනස ඩෙල්ටා A වර්ගඵලයේ සිදුවන වෙනස එම ද්‍රව්‍යයේ වර්ගඵල ප්‍රසාරතාවය ලෙස අර්ථ දැක්වේ. එම ද්‍රව්‍යයේ වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය ලෙස අර්ථ දැක්වේ. එම ද්‍රව්‍යයේ වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය ලෙස අර්ථ දැක්වේ. right. දැන් මෙයා ලියලා කොටු කරගන්න බීටා සමානයි ඩෙල්ටා A බෙදීම A0 වතාවක් තීටා. මෙයත් එක කරාම ඔබට තේරෙනවා බීටා සමානයි ඩෙල්ටා A කියලා. මොකද යට එක්වරක් එකයි. එතකොට ඒ නිසා තමයි කියන්නේ මෙයත් එක කියවලා මෙයත් සමාන කරනවා. ඒ තමයි අර්ථ දක්වන්නේ. සාමාන්‍ය කරන්නේ මේ විදිහට. right. එහෙනම් මෙයාගෙන් නැවත ඔබට ගණිතමය සම්බන්ධතාවයක් එනවා මෙයාගෙන් අර විදියමයි ඉස්සරලා වගේමයි මේ බලන්න මේ සූත්‍රයේ අර්ථ දැක්වීමට අනුව මෙතන එන්නේ මෙයා හරස් ගුණ කරාම පුතේ බීටා වතාවක් මෙතන එන්නේ L0 නෙමෙයි A0. අතන එන්නේ ඩෙල්ටා L නෙමෙයි ඩෙල්ටා A. එහෙනම් ආය අර විදියම සුළු කරාම ලස්සන ගණිතමය සම්බන්ධතාවයක් එනවා ගැටළු විසඳන්න. මොකක්ද එන්නේ පුතේ A0 වතාවක් බීටා තීටා සමානයි A තීටා ඍණ A0. එහෙනම් A තීටා උත්ත කරාම එනවා A තීටා සමානයි A0 වතාවක් එක ධන ඇල්ෆා තීටා නෙමෙයි බීටා තීටා. එහෙනම් මේකට කියනවා සූත්‍රයට ගණිතමය සම්බන්ධතාවය. මේ තියෙන්නේ අවසාන වර්ගඵලය වස්තුවේ, මේ තියෙන්නේ ආරම්භක වර්ගඵලය, මේ තියෙන්නේ අදාළ ද්‍රව්‍ය වර්ගඵල ප්‍රසාරතා සංගුණකය, මේ තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ටග්ගල් කොට කරගන්න. right. ඔය වර්ගඵල ප්‍රසාරතාවය. හරි වීඩියෝ නතර කරලා ගන්න, වීඩියෝ නතර කරලා ලියා ගන්න. නැත්තම් වෙලා යනවා. right. එතකොට අපිට මේ ඇල්ෆා හා බීටා අතර සම්බන්ධයක් තියෙනවා. බීටා සමානයි 2යි ඇල්ෆා බව අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය කියන්නේ අදාළ ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය වගේ දෙගුණයක් කියලා අපිට සාධනීය කරන්න පුළුවන්. මේකද බලන්න. මේ ලියන මාතෘකාව බීටා සමානයි 2යි ඇල්ෆා බව පෙන්වීම. බීටා සමානයි 2යි ඇල්ෆා බව පෙන්වීම. මෙන්න මේවයි පෙන්නන්නේ. අපි ගන්නවා මෙහෙම. මෙතන යම් තහඩුවක් හරි ටයිල් එකක් හරි ගන්නවා. ආරම්භක වර්ගඵලය A0. එයාගේ මම ගන්නවා පුතේ මෙතන දිග සිම්පල් A0, පළල සිම්පල් B0. එතකොට මෙතනින් අපට එනවා ඔය දෙන්නගේ ගුණිතය. AT A0 සමානයි දිග වැඩි කිරීම පළල. ඒ වගේම මෙතන මෙයාගේ A0 කියන එක්කෙනා රත් කරද්දී වැඩි වෙනවා A තීටා බවට දිග වැඩි වෙලා. පළලත් B0 රත් කරද්දී B තීටා බවට වෙනස් වෙනවා. ඒ කියන්නේ දිගත් වැඩි වෙනවා පළලත් වැඩි වෙනවා. එතකොට අපිට තියෙනවා A තීටා සමානයි A තීටා ඍණ B තීටා. සිම්පල් AB කටලා ගන්න එපා. මෙතන not මෙතන තීටා. එහෙනම් පුතේ දැන් මම ගත්තොත් එහෙම මට මේ ගණිතමය සම්බන්ධතාවයට ආදේශ කරන්න පුළුවන්. මොකද්ද? A තීටා සමානයි A0 වතාවක් එක ධන බීටා තීටා නිසා මම ආදේශ කරනවා A තීටා වෙනුවට දානවා මෙතනින් මොකද්ද දරුවනේ මෙයාට A0 වතාවක් B0 sorry A තීටා වතාවක් B තීටා A තීටා වතාවක් B තීටා සමානයි මෙතන දානවා A0 වතාවක් B0 මෙතනින් එනවා අර තිබ්බ ටික එක ධන බීටා තීටා. right. දැන් ආදේශ කරගෙන යන්න. එතකොට මෙතනින් අපට එනවා සුපුරුදු පරිදි දිග කියන්නේ රේඛීය වැඩිවීමක් නේ. එහෙනම් දිග කියන එක්කෙනා වෙනුවට මට දාන්න පුළුවන් A0 වතාවක් එක ධන ඇල්ෆා තීටා. B කියන එක්කෙනාට පළල කියන එක්කෙනාට මට දාන්න පුළුවන් B0 වතාවක් එක ධන මෙතන ඇල්ෆා තීටා කියලා. right. මොකද දිගත් රේඛීය ලෙස වැඩි වෙනවා පළලත් රේඛීය ලෙස වැඩි වෙනවා.
සමානයි. එහා පැත්තේ ඔන්න ඉන්නවා a0 b0 රතාවක් 1 ධන බීටා තීටා. මේවා චුට්ටක් බලා ගන්න. රයිට්. එහෙනම් මෙතනින් අපට a0 කැපෙනවා. b0 කැපෙනවා. එහෙනම් ඔබට පැහැදිලි මෙතන එනවා එක මෙයාගේ වැඩි වුණාම මොකද්ද? 1 ධන ඇල්ෆා තීටා වල වර්ගය සමානයි 1 ධන බීටා තීටා. එහෙනම් මෙතනින් අපට එනවා මොකද්ද පුතේ එන්නේ? එකේ වර්ගය 1යි ඒ වගේම පද දෙකේ ගුණිතය මෙතන 2යි ඇල්ෆා තීටා. මෙතන අවසාන පදේ වර්ගය ඇල්ෆා වර්ග තීටා වර්ග සමානයි 1 ධන බීටා තීටා. දැන් මෙන්න මේ පැත්තක මෙහෙම ලියන්න. ඇල්ෆා කියන එක්කෙනා සාමාන්‍යයෙන් මම ඉස්සරලිව උදාහරණයක් 10 ඍණ 5ක් අරන් වෙනවා. ඝන ද්‍රව්‍ය සඳහා ඇල්ෆා කියන්නේ 10 ඍණ 5. එහෙනම් පුතේ ඇල්ෆා වල වර්ගය කියන්නේ මොකද්ද? 10 ඍණ 5 වර්ගයනේ. ඒ කියන්නේ පුතේ 10 ඍණ 10ක් වගේ. ඔබට තේරෙනවද? ඇල්ෆාගේ වර්ගය කියන්නේ බිඳුවට ආසන්නයි. එහෙනම් මෙහා අපිට 10 ඍණ 10 කියන්නේ බිඳුවට ආසන්න කරන්න පුළුවන්. එහෙනම් බිඳුව මේ උපකල්පනයේ මාර වෙනවා ඈ. එහෙනම් මෙතනින් අපට එනවා මොකද්ද? 1 ධන 2යි ඇල්ෆා තීටා. මොකද මේ පදේ බිඳුව වෙනවා. දාන්න මෙතනින් එනවා 1 ධන බීටා. රයිට්. එහෙනම් දැන් එකට එක කැපුණාම උත්තරේ එනවා. කීයද පුතේ උත්තරේ සාමාන්‍යයෙන්? මේක වීඩියෝ නතර කරලා ලියන්න. එහෙනම් මෙතනින් පස්සේ මම මෙතන ගන්නවා. මෙන්න මේ හරිය ගන්නවා මේ පැත්ත බලන්න. මෙන්න මෙතනින් පස්සේ මෙතනින් එනවා එකට එක කැපිලා යනවා. එහෙනම් 2යි ඇල්ෆා තීටා සමානයි බීටා තීටා. රයිට්. එහෙනම් මෙතනින් තීටාට තීටා කැපෙනවා. එහෙනම් අපිට පැහැදිලි බීටා සමානයි 2යි ඇල්ෆා බව. නිසා ගණන් හදද්දී මේක මාර වැදගත්. විභාගෙට ඔයාලට බීටා දෙන්නේ නැහැ දරුවනේ. ඔබට විභාගෙට දෙන්නේ බීටා නෙවෙයි ඇල්ෆා. ඒතකොට ඇල්ෆා දුන්නාම ඔබ දැනගන්න ඕනේ මේ වගේ දෙගුණයක් බීටා කියලා. දැන් මේ ටයිල් එක මේ තහඩුවක් තඹ තහඩුවක් නම් තඹවල බීටා දෙන්නේ තඹවල ඇල්ෆා දෙන්නේ. ඒතකොට ඒක දෙගුණයක් කියලා දැනගන්න ඕනේ. වීඩියෝ නතර කරලා ගන්න සාධනය. රයිට්. එහෙනම් රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් වර්ගඵල ප්‍රසාරණතාවය කියලා අපි දැනුවත් වෙයි. රයිට්. වීඩියෝ නතර කරලා ගන්න. ඔන්න මැකුවා. ඊළඟට ඔය එහෙනම් කතා කරේ වර්ගඵල ප්‍රසාරණතාවය නැත්නම් ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාවය කියන එක. ඊළඟ ඝන ද්‍රව්‍ය සඳහා වැදගත් වෙනවා පරිමා ප්‍රසාරණතාවය කියන එක. ලියගන්න පරිමා ප්‍රසාරණතාවය. අංක 3 පරිමා ප්‍රසාරණතාවය. පරිමා ප්‍රසාරණතාවය කියලා යටින් යන්නේ දිග පළල උස. යන් 3D දිග පළල උස. සාකච්ඡා කළ හැකි ඝන වස්තුන් සඳහා පරිමා ප්‍රසාරණතාවය වැදගත් වේ. උදාහරණ කියලා කියන උදාහරණ කොන්ක්‍රීට් කණු ඊළඟ ආහාර පිසින බඳුන් ඒ වගේම උදාහරණ 3 විද්‍යාගාර වීදුරු උපකරණ හරි ඒ වගේම ඒ කියන්නේ භාජනවල පරිමාවක් අපි කතා කරනවා. භාජනවල පරිමාව මිනුම් සාරාව බියුරේට්ටුව පිපෙට්ටුව ඒ වගේම බීකරය ඒ වගේ පරිමාවක් සාකච්ඡා කරනවා. ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් එහෙම බීකරයක් ගත්තත් දරුවනේ මේ බීකරේ පරිමාව ගහලා තියෙනවා. මෙතන ගහලා තියෙනවා මිලිලීටර 500යි කියලා තියෙනවා. ඒ වගේම බලන්න ධනෝරින කියලා මිලිලීටර දෙකක් ගහලා ඇති. ඒ කියන්නේ උෂ්ණත්වය අනුව මේ 500ක් මේකේ ඇල්ලුවට ඊට වඩා දෙකක් වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ බීකරේ පාවිච්චි කරනකොට උෂ්ණත්වයත් ඔගේ ගහලා තියෙනවා 38යි කියලා. ඒ 38 දී තමයි 500 පෙන්වන්නේ. එහෙම නැත්නම් භාජනය ලොකු වෙනවා. ඒ කියන්නේ ප්‍රසාර වෙනවා. ඒ නිසා මිනුම් උපකරණ සෑදීමේදී ගොඩාක් වැදගත් වෙනවා මේ කියන පරිමාප ප්‍රසාරතාවය.
හොඳට බලන්න මේවා දැකලා ඇති ඔබ බීකර් එක ඕවා ධන ඕරින කියන එක දාලා තියෙනවා. එහෙනම් ඔය කියන පරිමාව විශාල වෙනවා ඒකට කියනවා පරිමාව ප්‍රසාරතාවය කියලා. මෙයත් අර විදිහම අර්ථ දක්වන්න පුළුවන්. මේ පැත්ත බලාගන්න අපි ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට යම් මේ වගේ පරිමාවක් සහිත ආරම්භක පරිමාවක් සහිත වස්තුවක් තියෙනවා. මේ තමයි යම් ආරම්භක පරිමාවක් සහිත වස්තුව මෙන්න මෙයාගේ මේ ආකාරයට තියෙනවා. දැන් එතකොට මෙයාගේ මම ගත්තාම ආරම්භක පරිමාව V0. මෙයා උෂ්ණත්වය සෙල්සියස් අංශක තීටා ප්‍රමාණයකින් වැඩි කරාම දිගත් වැඩි වෙනවා, පළලත් වැඩි වෙනවා, උසත් වැඩි වෙනවා. අන්න එතකොට මෙයා ප්‍රසාරණය වෙනවා. එහෙනම් මේ තමයි මෙයාගේ අවසාන අවස්ථාව. එහෙනම් මම ගන්නවා මේක v θ කියලා. එහෙනම් මේ තියෙන්නේ v0 මේ තියෙන්නේ v θ. එතකොට අපිට ගන්න පුළුවන් ඕන නම් මෙන්න මෙතන අපි අර දක්වලා ඉමු. අර විදියම පරිමා ප්‍රසාරතා සංගුණකයේ අර්ථ දක්වනවා ගැමා. ගැමා කියන්නේ මොකද්ද? පරිමා ප්‍රසාරණතා සංගුණකය. ප්‍රසාරණතා සංගුණකය. මෙයා අර විදියම අර්ථ දක්වනවා මොකද්ද? අර විදියමයි උඩට එන්නේ දැන් ඩෙල්ටා v බෙදීම යටට එන්නේ v0 වතාවක් t. ආය අර විදියම අර්ථ දක්වන්න පුළුවන්. කොහොමද අර්ථ දක්වන්නේ? මෙයා එකකරන්ඩ 1 ඝන මීටර, මෙයා එකකරන්ඩ 1 සෙල්සියස්. දැන් කියවන්න. කොහොමද කියවන්නේ? ආරම්භක ඒකක පරිමාවක් සහිත ද්‍රව්‍යක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී පරිමාවයේ සිදුවන වෙනස. එදාළ ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරතා සංගුණකය කියලා සාර්ථකයි. right යටින් යන්න උපයන්දලා පරිමා ප්‍රසාරතා සංගුණකය කියලා අර්ථ දැක්වීම ලියලා ඉන්නේ. මෙහෙම ලියන්න. ආරම්භක ඒකක පරිමාවක් සහිත ඝන ද්‍රව්‍යක ආරම්භක ඒකක පරිමාවක් සහිත ඝන ද්‍රව්‍යක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමේදී කෙල්වින් 1කින් කිව්වත් අවුලක් නැහැ. සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමේදී පරිමාවේ සිදුවන වෙනස එම ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණතා සංගුණකයේ ලෙස අර්ථ දැක්වේ. පරිමා ප්‍රසාරණතා සංගුණකයේ ලෙස අර්ථ දැක්වේ. right. දැන් අර විදියමයි මෙතනත් අපට එනවා මෙයා මේ පැත්තට ගුණ කරාම අර විදියම මේ බලන්න ඩෙල්ටා v සමානයි ගැමා වතා v0 ගැමා θ. v0 ගැමා θ. දැන් ඩෙල්ටා v කියන්නේ පරිමාවයේ සිදුවන වෙනස. එයා දාන්න පුළුවන් v θ ඍණ v0 සමානයි v0 තතාවක් ගැමා θ. එහෙනම් මෙතන වෙනවා v θ සමානයි v0 තතාවක් එක ධන ගැමා θ. ඉස්සලාවේ එක ධන ඇල්ෆා θ. ඊළඟාව එක ධන බීටා θ. දැන් එනවා එක ධන ගැමා θ. එහෙනම් මේකට කියනවා පරිමා ප්‍රසාරතාවය. ටකලගන්න වීඩියෝ නතර කරලා පරිමා ප්‍රසාරතාවය. මේ මෙයා උෂ්ණත්ව වෙනස මෙයා පරිමා ප්‍රසාරතා සංගුණකය. හරි. වීඩියෝ නතර කරලා ලියා ගන්න. දැන් මෙයාගේ අර විදියමයි දරුවනි මෙයාගේ අර විදියමයි සුපුරුදු පරිදි අපිට පෙන්වන්න පුළුවන් ගැමා කියන එක්කෙනා සමානයි 3 ගුණීය වතාවක් ඇල්ෆා කියලා. ඒ කියන්නේ රේඛීය ප්‍රසාරතාවයේ දෙගුණය නෙවෙයි 3 ගුණය ගැමාට සමානයි කියලා පෙන්වන්න පුළුවන්. බව පෙන්වීම. ලියගන්න. ගැමා සමානයි 3යි ඇල්ෆා බව පෙන්වීම. ගැමා සමානයි 3යි ඇල්ෆා බව පෙන්වීම. ගැමා සමානයි 3යි ඇල්ෆා බව පෙන්වීම. අර විදියම මම ගන්නවා මෙයාගේ දිග A0 පළල B0 උස C0 ABC සිම්පල් ලකුණු. මෙතන දිග A0 කියන එක්කෙනා A θ වුණා පළල රත් කරාම B0 කියන එක්කෙනා B θ වුණා
උස C0 කියන එක කෙනා C θ වුණා. එහෙනම් අර විදිහම අපට ලියන්න පුළුවන් මෙතන A0 B0 C0 දිග පළල උස වැඩි කරා. පරිමාව කියන්නේ නෙමෙයි. මෙතන A θ B θ C θ. right. අර විදිහමයි අපි දන්නවා V θ සමානයි V0 වතාවක් එක ධන ගැමා θ නිසා. දැන් මේ කියන ඒවා ආදේශ කරනවා. මේ සාධනය කරනවා. V θ කියන්නේ මොකද්ද? මෙතනත් දාන්න පුළුවන් මොකද්ද පුතේ? A θ B θ C θ. දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උසයි. මෙතනත් A0 B0 C0. ඒ වගේම මෙතන එක ධන ගැමා θ සුකුල් පරිදි තියෙනවා. දැන් A0 කියන එක අපි මෙයාගේ දිග විතරක් සලකලා වෙනම ගත්තොත් දිග වැඩි වීම අපිට ගන්න පුළුවන්. එයා කියන්න පුළුවන් A0 වතාවක් එක ධන ඇල්ෆා θ. පළල විතරක් සැලකුවාම පළල ලියන්න පුළුවන් නැවත මොකද්ද? B0 වතාවක් එක ධන ඇල්ෆා θ. ඊළඟ ආය උස ගත්තාම උස කියන එක වෙනම ලියන්න පුළුවන් C0 වතාවක් එක ධන ඇල්ෆා θ. මම මේ පාට පෑන් මාරු කරලා ලියන්නෙත් ඔබට මේක තේරෙන්න සමානයි. එහා පැත්තේ තිබ්බ ටිකේම වෙනවා A0 B0 C0 ඒ වගේම එක ධන ගැමා θ. right හොඳට අහගෙන ඉන්න පුළුවන්. එහෙනම් මෙතනින් අපට එනවා A0 ට A0 කැපෙනවා B0 ට B0 කැපෙනවා C0 ට C0 කැපෙනවා. එහෙනම් ඒවා කැපිලා යනවා. එහෙනම් මෙතන එනවා එක ධන ඇල්ෆා θ ගේ ඝණය තුන්වෙනි බලය සමානයි යටතේනවා එක ධන ගැමා θ. එහෙනම් මෙතනින් අපිට දැන් ඝණයක ප්‍රසාරණය තියෙන්නේ ඝණයක ප්‍රසාරණය මෙතනින් අපට එනවා කීයද 1යි පළමු පදේ ඔබ පැස්කල් ත්‍රිකෝණය දාන 1 1 1 1 2 1 1 3 3 1. එතකොට මෙතනින් සංගුණකේ 1යි පළමු පදේ වර්ගය දාන ඊළඟ එනවා 3 වතාවක් පළමු පදේ වර්ගය ඊළඟ පදේ පළවෙනි බලය. ඊළඟ දාන 3 වතාවක් පළමු පදේ වෙනි බලය ඊළඟ පදේ වර්ගය. ඊළඟ එනවා 1 වතාවක් අවසාන පදේ තුන්වෙනි බලය. එහෙනම් සමානයි එක ධන ගැමා θ. දැන් ඔන්න ගණිත ප්‍රසාරණය බැලුවා ඈ. right එහෙනම් මෙතනින් අපිට එනවා මොකද්ද පුතේ ඉන්නේ? එකට එක කැපිලා යනවා. එකට එක කැපිලා යනවා. එකට එක කැපිලා යනවා. ඒ වගේම තමයි මෙතනින් අපිට එනවා මොකද්ද? එකට එක කැපිලා ගියා සම්පූර්ණම. මෙන්න මෙතනින් ඔබට පැහැදිලි θ එකකුත් කැපිලා යනවා. θ එකකුත් කැපිලා යනවා හැම එක්කෙනාගේම. එතකොට එනවා 3යි ඇල්ෆා. මෙතනින් එනවා 3යි ඇල්ෆා වර්ග θ. මෙතන θ කැපිලා යනවා. මෙතනින් එනවා මොකද්ද? ගැමා වල තුන්වෙනි බලය වතාවට θ වල වර්ගය සමානයි ගැමා. දැන් ඔබට පැහැදිලි උතලින් පස්සේ පැත්තක ඔබත් ලියලා පෙන්නන්න ওই සාධනීය කරන එකේ මෙන්න මේ ආකාරයට මේ බලන්න. ඇල්ෆා කියන්නේ 10 ඍණ 5ක් නෙවෙයි ප්‍රසාරතාවය. ආසන්න වශයෙන් 10 ඍණ 4ක් 10 ඍණ 5ක්. නිසා හැම වෙලාවම මතක තියාගන්න ඇල්ෆාගේ වර්ගය කියලා කියන්නේ මොකද්ද පුතේ 10 ඍණ 10යි. ඇල්ෆාගේ ඝනය කියන්නේ 10 ඍණ 15යි. ඒ කියන්නේ 3 ගුණයක්. එහෙනම් ඔබට පැහැදිලි මේ ඇල්ෆාගේ වර්ගය කියන එක්කෙනා බිඳුවයි. ඇල්ෆාගේ ඝනය කියන එක්කෙනා කොහොමද බිඳුවයි. එහෙනම් අපිට ඉතාමත් පැහැදිලි ඉතුරු වෙන්නේ මොකද්ද පුතේ? 3යි ඇල්ෆා සමානයි ගැමා කියන එක ඉතුරු වෙනවා. එහෙනම් අවසානට ලියන්න 3යි ඇල්ෆා සමානයි ගැමා බව පැහැදිලි. මේ පදේ බිඳුවයි මේ පදේ බිඳුවයි නම් මෙතන 3යි ඇල්ෆා සමානයි ගැමා. මේ තර්කය රේඛීය ප්‍රසාරතාවයේ ඝනවල සාමාන්‍ය 10 ඍණ 4 10 ඍණ 5 10 ඍණ 4 වුණත් මේක 10 ඍණ 8 සමාන ඔබ දන්නවා 10 ඍණ 10 එකට බිඳුවයි එකයි. එතකොට මේක ආසන්න වශයෙන් බිඳුව කියලා තේරෙන්නේ නැහැ. 10 ඍණ 15 කියන්නේ කොහොමද බිඳුව? right එහෙනම් ඔයාලට පරිමාණ ප්‍රසාරතා සංගුණකය දෙන්නේ ඒ වෙනුවට දෙන්නේ රේඛීය ප්‍රසාරතා සංගුණකය. රේඛීය ප්‍රසාරතා සංගුණකයේ 3 ගුණයක් වැඩි වුණාම පරිමාණ ප්‍රසාරතා සංගුණකයට සමානයි. වීඩියෝ නතර කරලා ලියන්න. ඔන්න මම ඈත් වුණා වීඩියෝ නතර කරන්න ඔබ ලියන්න. right එහෙනම් ඔන්න රේඛීය ප්‍රසාරතාවේ හරි වර්ගඵල ප්‍රසාරතාවේ හරි පරිමාණ ප්‍රසාරතාවේ හරි
රේඛීය ප්‍රසාරතාවය, වර්ගඵල ප්‍රසාරතාවය, පරිමාණ ප්‍රසාරතාවය කියන මාතෘකා තුනයි කතා කරන්නේ. ඔය සම්බන්ධව ගැටලු Zoom තාක්ෂණය ඔස්සේ මම ඔබට විසඳනවා. ඒ ගැටලු විසඳුවාම තමයි දරුවනේ මේ පාඩම් ගොඩක් තේරෙන්නේ. මේ නෝට් එක මම ඔබට ලබා දෙන්නේ නැවත නෝට් එක ඔබට බලන්න පුළුවන් නිසා. ඒ නිසා චුට්ටක් මේක පාඩම් කරගන්න වෙනවා. හරි. එහෙනම් අපි ඔය කතා කරේ ඝනවල ප්‍රසාරණය. ඝනවල ප්‍රසාරණය කියන එක කතා කරා ආකාර තුනක් යත්තේ. ඝනවල ප්‍රසාරණයේ ආකාර තුනයි. එකක් රේඛීය ප්‍රසාරතාවය, අනික වර්ගඵල ප්‍රසාරතාවය, අනික පරිමාණ ප්‍රසාරතාවය කියන මාතෘකා තුන ඔස්සේ තමයි අප සාකච්ඡා කරන්නේ. එහෙනම් ඊළඟ මාතෘකාවේ අංක 2 ද්‍රවවල ප්‍රසාරණය. වල ප්‍රසාරණය. අනකෝ වායු වල ප්‍රසාරණය අපි වායු නියම යටතේ ඉගෙන ගන්නවා. ද්‍රවවල ප්‍රසාරණය. දැන් ඝණයක් කියලා කියන්නේ ගල් කැටයක් අපි ගමු. ගල් කැටය අපිට පරිසරයේ තියන්න පුළුවන්. මෙහෙම මොකක් හරි මත තියන්න පුළුවන්. හැබැයි අපිට මේසයක් උඩ වතුර ටිකක් තියන්න පුළුවන්ද? බෑ. මේසයක් උඩ වතුර ටිකක් තියන්න නම් දරුවනේ මේ වගේ භාජනයකට දාලා තමයි වතුර තියන්න වෙන්නේ. භාජනයක් තියලා භාජනයකට තමයි වතුර අපි දාන්න වෙන්නේ. ආලෝකයි මේකේ තියෙන වෙනස. දැන් මේසයක් උඩ ඝන වස්තුවක් අපිට නිකම්ම තියන්න පුළුවන්. හැබැයි මේසයේ උඩ ද්‍රවයක් අපිට නිකන් තියන්න බෑ. එහෙනම් සෑම විටම ද්‍රවයක් ඉන්න තැන භාජනයක් ඕන. ඒතකොට ද්‍රවය ප්‍රසාරණය වෙනවා කියන්නේ භාජනයක් ප්‍රසාරණය වෙනවා. ආන් ඔය නිසා මේක චුට්ටක් අපි අරට වඩා වෙනස් අධ්‍යයනය කළ යුතුයි. ඒකට උතන යටින් ලියාගන්න පරිසරය තුල සෑම විටම ද්‍රවයක් පරිසරය තුල සෑම විටම ද්‍රවයක් පරිසරය තුල සෑම විටම ද්‍රවයක් භාජනයක් තුල දමා රත් කරගත යුතුයි. භාජනයක් තුල දමා රත් කරගත යුතුයි. භාජනයක් තුල දමා රත් කරගත යුතුයි. එබැවින් කිසියම් ද්‍රවයක් ප්‍රසාරණය වීමේදී අප පියවි ඇසට නොපෙනෙන පරිදි එය අඩංගු භාජනයේද ප්‍රසාරණය වන බව අපට කිව හැක. භාජනයේද ප්‍රසාරණය වන බව අපට කිව හැක. මෙය ඝනත්ව කුප්පිය density bottle ඝනත්ව කුප්පිය මගින් විද්‍යාගාරයේදී නිරීක්ෂණය කළ හැක. density bottle එක නැත්නම් ඝනත්ව කුප්පිය. මම දැන් ඊළඟ වාරයට ඒක ගැන විස්තරය දෙන්නම් ඈ. නිරීක්ෂණය කර හැක. එහෙනම් මේ බලන්න දැන් උදාහරණයක් විදියට අපි අලුත් අවුරුද්දට කිරි උතුරවනවා නම් මේ වගේ මුට්ටියක කිරි දාලා උතුරවනවා නම් අපි මෙතෙන්ට කිරි දාලා මේ මුට්ටියට අපි ගින්දර දැම්මහම අපිට තේරෙනවා කිරි මට්ටම එන්න වැඩි වෙනවා. කියන්නේ ද්‍රවය ප්‍රසාරණය වෙනවා කියලා පේනවා. හැබැයි අපිට පේන්නේ නෑ දරුවනි මේ මෙතන ඔය කිරි මට්ටම විතරක් නෙමෙයි වැඩි වුනේ. මේ මුට්ටියක් විශාල වෙලායි කියලා අපි තේරුම් ගන්න ඕන. ඉස්සරලා තිබ්බ ප්‍රමාණයට වඩා මේ මුට්ටිය මෙහෙම ලොකු වෙනවා. ඒක අපිට පේන්නේ නැහැ තිය විහැට.
එහෙනම් මේ මුට්ටියක් ලොකු වෙනවා. කිරිත් මේ තිබ්බ මට්ටමට වඩා මෙතන මට්ටම වැඩි වෙනවා. එහෙනම් මුට්ටියක් විශාල වෙනවා කියලා තේරෙනවා. ඒ නිසා භාජනීය ප්‍රසාර වීම අපි පේන්නේ නැහැ. අපට දුෂ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඇත්තටම බැලුවාම ඇත්තටම අපි දැන් ඇඩ්වාන්ස් ලෙවල් එකට ගන්නේ. අපි එනම් බැලුවාම මේ ගින්දර මුට්ටියටත් වඩා නිසා මේ මුට්ටිය ප්‍රසාර වෙනවා කියලා අපි දැනුවත් විය යුතුයි. එහෙනම් ප්‍රසාරණය අපිට හඳුන්වනවා ආකාර දෙකකින්. එකකට කියනවා පුතේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය, අනිකට පේනවා අපිට පේන ටික විතරක් නැත්තම් දුෂ්‍ය ප්‍රසාරණය කියලා. රයිට් ඔතන යටි ලියන්න අලුත් රුලකින් යන්න ඉහත කරුණ හේතුවෙන් ද්‍රවයක ප්‍රසාරණය ආකාර දෙකක් යටතේ විස්තර කෙරේ. ද්‍රවයක ප්‍රසාරණය ආකාර දෙකක් යටතේ විස්තර කෙරේ. ද්‍රවයක ප්‍රසාරණය ආකාර දෙකක් යටතේ විස්තර කෙරේ. එනම් යටි ලියන්න අංක 1 ද්‍රවයක සත්‍ය ප්‍රසාරණය මේකට නම් කියනවා නිරපේක්ෂ ප්‍රසාරණය කියලා. ප්‍රසාරණය. ඊළඟ අංක 2 ද්‍රවයක දුෂ්‍ය ප්‍රසාරණය. පේන දේ විතරක් ගත්තොත් ඒකට කියන්නේ දුෂ්‍ය ප්‍රසාරණය. අපි කිරි උතුරු අද්දින් අපිට පේන්නේ මුට්ටිය ලොකු වුණා පේන්නේ කිරි ටික වැඩි වෙනවා පේනවා. ඒක දුෂ්‍ය වන දෙයක්. පේන දෙයක්. දුෂ්‍ය ප්‍රසාරණය. එතන සත්‍ය ප්‍රසාරණයයි දුෂ්‍ය ප්‍රසාරණය කියලා මාතෘකා දෙකක් තියෙනවා. රයිට්. වීඩියෝ නතර කරලා ලියාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොකද්ද ඒ කියන සත්‍ය ප්‍රසාරණය මොකද්ද ඒ කියන දුෂ්‍ය ප්‍රසාරණය කියලා. යටින් යන අංක 1 ද්‍රවයක සත්‍ය ප්‍රසාරණය. ද්‍රවයක සත්‍ය ප්‍රසාරණය කියලා ලියලා කිසියම් ද්‍රවයකට තාපයක් ලබා දුන් විට එම ද්‍රවයේ සිදුවන මුළු පරිමා වැඩිවීම. අන්න ඒක highlight කරගන්න. මුළු පරිමා වැඩිවීම. ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය මගින් සොයාගත හැක. right. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අර ඉස්සලා සූත්‍රේම අපිට ගන්න පුළුවන්. පෙරගත්තා මතකද ඝනවල v θ සමානයි v0 කතාවක්. මෙතනින් එනවා පුතේ එක ධන ගැමා θ. මේ ගැමා කියන එක දැන් සත්‍ය පරිමා ප්‍රසාරතා සංගුණකය කියලා අර්ථ කරනවා. මේ ගැමා කියන්නේ ද්‍රවයේ සත්‍ය පරිමා ප්‍රසාරතා සංගුණකය. දැන් මෙතන සත්‍ය දුෂ්‍ය කියලා දෙකක් තියෙනවා. මේ සූත්‍රෙම මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නිරපේක්ෂ ප්‍රසාරතා සංගුණකය. ඒ කියන්නේ අපිට මෙතනින් මෙහා ගන්න පුළුවන් v θ ඍණ v0 කියන්නේ වැඩි වූ පරිමාව සමානයි v0 තතාවක් ගැමා සත්‍ය θ. ඒ කියන්නේ අපිට වැඩි වූ පරිමාව ගන්න පුළුවන්, වැඩි වූ සම්පූර්ණ පරිමාව ගන්න පුළුවන් v0 තතාවක් ගැමා සත්‍ය θ. මේ ගැමා කියන එක විභාගෙට දෙනවා ගැටළු වලදී. එතකොට මෙතන ඉන්නේ මොකද්ද? වැඩි වූ මුළු පරිමාව. මුළු පරිමාව එනවා. හරි. ගන්න. මෙයා ගැමා සත්‍ය. සමහරවිට ඔබට සත්‍ය කියලා දන්නේ නිකම්ම ගැමා විතරයි. දුෂ්‍ය නම් දාන්න. එතකොට අර සමීකරණ හිමමයි. දැන් ආයෙ ගන්න නැහැ මම පරිමා ප්‍රසාරතා සංගුණකේ අපි අර්ථ දක්වුවා. v θ සමාන v0 තත් එක දන ගැමා θ. ඒතර වතුරට දිගක් පළලක් උසක් නැහැ. ඒ නිසා මෙතන 3යි අල්ප දාන්න බෑ.
මොකද වතුරට දිගක් පළලක් උස සාකච්ඡා කරන්නේ නැහැ. භූමි තෙල් වලට සාකච්ඡා කරන්නේ නැහැ. පොල් තෙල් වලට සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් මේකට කියනවා සත්‍ය පරිමා ප්‍රසාරණී කියලා. ඊළඟ ජටිලයන්ට ද්‍රවයක දුෂ්‍ය පරිමා ප්‍රසාරණී. දුෂ්‍ය. ද්‍රවයක දුෂ්‍ය පරිමා ප්‍රසාරණී. අපට පේන දේ දුෂ්‍යයි කියන්නේ පේන දේනේ ලියන්න. කිසියම් ද්‍රවයක වාචනී විශාල වීම අපට පැහැදිලිව නොපෙනේ. වාචනී විශාල වීම අපට පැහැදිලිව නොපෙනේ. එනම් අපට පැහැදිලිව නිරීක්ෂණය වන ද්‍රවයේ වැඩිවීම පමණක් සැලකූ විට මෙය දුෂ්‍ය පරිමා වැඩිවීම ලෙස හැඳින්වේ. දුෂ්‍ය පරිමා වැඩිවීම ලෙස හැඳින්වේ. ඒ කියන්නේ මෙහෙමයි නේ අපි හිතමු මෙන්න මෙතන මිලිලීටර 30ට යම් බීකරයකට මිනුම් සරාවකට ජලය තියෙනවා. අපි මෙයා රත් කරනවා. රත් කිරීම අපි දකිනවා මේ වතුර මට්ටම මිලිලීටර 30 තිබ්බ එක්කෙනා මිලිලීටර 32 දක්වා වැඩි වුණා. එහෙනම් අපිට පේනවා මිලිලීටර 2ක් වැඩි වෙලා. මේ පේන වැඩිවීමට අපි කියනවා මොකද්ද පුතේ? දුෂ්‍ය පරිමා වැඩිවීම. හැබැයි ඇත්තටම මේන උත්තරේ මේක නෙමෙයි. හේතුව තමයි මේ භාජනයක් ලොකු වෙලා කියලා පේන්න ඉපේ. එහෙනම් මේ භාජනයේ විශාල වීමටත් වතුර ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට මේ පේන වැඩිවීමට කියනවා දුෂ්‍ය වෙන දේ. පේන දේ. ඕක තමයි අපිට ගොඩක් පේන දේ. එහෙනම් මෙයා අපට ගන්න පුළුවන් ඕනනම් රූපය ඇඳ ගන්න පුළුවන්. මෙයා ගන්න පුළුවන් v θ සමානයි v නෝට් කතාවක් මෙතන ඉන්නේ ගැමා සත්‍ය නෙමෙයි දුෂ්‍ය θ. එතකොට ඔයාලට ඔක විභාගෙට දෙනවා සත්‍ය පරිමා ප්‍රසාරණයද දුෂ්‍යද කියලා. අර සත්‍ය ගැඹුර දුෂ්‍ය ගැඹුර වගේ. සත්‍ය බර දුෂ්‍ය බර වගේ මෙතනත් දෙකක්. එහෙනම් මෙතනත් අර විදිහම දුෂ්‍ය කියන වචනේ ඉන්න ඕන. මෙතනත් අර විදිහම ඉන්න ඕන දුෂ්‍ය කියන එක. එහෙනම් ඔයාලට දුෂ්‍ය පරිමා ප්‍රසාරතාවය දුන්නොත් ඔයාලට ඇත්තටම එන වැඩිවීම නෙමෙයි ලැබෙන්නේ. පෙනෙන පරිමා වැඩිවීම ලැබෙනවා. මෙතන ඉන්නේ පෙනෙන පරිමා වෙනස. ලැබෙනවා. නගල ගන්න වීඩියෝ නතර කරලා. එහෙනම් ද්‍රවයක වාචනීය පරිමා ප්‍රසාරණය නොසලකා හැරියාම වතුර ප්‍රමාණය විතරක් වැඩි වෙන ප්‍රමාණය උසගත්තාම ඒක අපි දල වශයෙන් ගන්න එකට කියනවා දුෂ්‍ය පරිමා වැඩිවීම. මෙතන 31 අපිට පේන්නේ මිලිලීටර 2කින් වැඩි වෙලා කියලා. ඇත්තට ඊට වඩා වැඩි වෙලා මේ භාජනයත් ලොකු වෙලා නෙමෙයි. පේනවනේ රූපේ. මෙයාට වඩා මෙයා ලොකුවට පේනවනේ. රයිට්. එහෙනම් සත්‍ය පරිමා ප්‍රසාරතා සංගුණකයේ තියෙනවා දුෂ්‍ය පරිමා ප්‍රසාරතා සංගුණකයේ කියන එක තියෙනවා. දැන් ඔය දෙන්න අතර ගණිතමය සම්බන්ධතාවය අපි දැනගත යුතුයි. රයිට්. එහෙනම් ඔතන ලියන්න ඊළඟ සත්‍ය පරිමාව හා දුෂ්‍ය පරිමාව අතර සම්බන්ධය පාඩමේ. සත්‍ය පරිමා ප්‍රසාරණය හා දුෂ්‍ය පරිමා ප්‍රසාරණය. දුෂ්‍ය පරිමා ප්‍රසාරණය අතර ගණිතමය සම්බන්ධතාවය. සත්‍ය පරිමා ප්‍රසාරණය හා දුෂ්‍ය පරිමා ප්‍රසාරණය අතර ගණිතමය සම්බන්ධතාවය.
මේ වගේ ගැටලු හදමු. එතකොට තමයි මේවා තේරෙන්නේ ඔබට වඩා පැහැදිලිව. දැනට නෝට් එක නැවත නැවත බලන්න පුළුවන්. සත්‍ය පරිමා ප්‍රසාරණය හා දුෂ්‍ය පරිමා ප්‍රසාරණය අතර ගණිතමය සම්බන්ධතාවය. right. මේ පැත්ත බලාගන්න. මෙන්න මෙහෙමයි. අපි ගත්තොත් මං කියවනේ අර ඝනත්ව කුප්පිය කියන උපකරණයෙන් අපිට බලා ගන්න පුළුවන් කියලා ඔය කියන විස්තරේ density bottle. අපි ගත්තොත් මෙන්න මේ ආකාරයට ඝනත්ව කුප්පිය කියන උපකරණය අරගෙන මෙන්න මේ ආකාරයට ඝනත්ව කුප්පිය කියන උපකරණය අරගෙන මේ ආකාරයට තුනී බිත්ති සහිත උපකරණයක් මෙයාට අපිට ද්‍රවයක් දාන්න පුළුවන්. මෙයාගේ මෙතන තියෙනවා පුතේ පියන සමග මේ වගේ වීදුරු නලයක් තියෙනවා. මේ ආකාරයට ඒකාකාර වීදුරු නලයක් මෙයාට සම්බන්ධ කරලා තියෙනවා. මෙහෙම ඒකට ඝනත්ව කුප්පියේ පියන තියෙනවා. ඒකත් සාමාන්‍ය වීදුරු පියනක්. මේ ආකාරයට වීදුරු පියනක් අයි කරලා තියෙනවා. මෙහෙම මේ තියෙන වීදුරු පියන. මේ තමයි ඝනත්ව කුප්පිය කියන උපකරණය. මෙයාට පාට කරන ලද ජලය දානවා. පාට කරන ලද ජලය දානවා. අපි හිතමු මෙන්න මෙයාට පාට කරන ලද ජලය මේ විදිහට පුරවලා තියෙනවා. එතකොට මේකේ ජල මට්ටම ආරම්භයේදී තියෙනවා මෙතන A වල. ආරම්භයේදී ජල මට්ටම තියෙන්නේ A කියන ස්ථානයේ. right? දැන් අපි ඝනත්ව කුප්පිය යටින් රත් කරනවා. එතකොට ඔයාලට තේරෙනවා රත් කරද්දී ඉස්සරලම වීදුරු කුප්පිය රත් වෙනවා. බෝතලේ රත් වෙනවා. රත් වෙලා ඊට පස්සේ තමයි බෝතලේ ඇතුලේ තියෙන වතුර රත් වෙන්නේ. එහෙනම් පළමුවෙන්ම මේ තාපය ලැබෙන්නේ බෝතලයටනේ. එහෙනම් මේ බෝතලේ පරිමාව වැඩි වෙනවා. වැඩි වෙන නිසා පළමුවන සිද්ධිය තමයි මේ ද්‍රව කඳ පහළ යනවා. ඒ කියන්නේ මේ ද්‍රව කඳ B දක්වා අඩු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? දෙවෙනි ස්ටෙප් එක තමයි එතන ඉඳන් ද්‍රව කඳ නැවත ඉහළ යනවා C කියන මට්ටම දක්වා. එහෙනම් වතුර කඳ අඩු වී වැඩි වෙනවා. අඩු වුණේ ඇයි? භාජනය ලොකු වුණා. වැඩි වුණේ ඇයි? භාජනයෙන් තාපය අරගෙන මේ ද්‍රවය ප්‍රසාරණ ද්‍රවය උඩ යනවා. එතකොට ඕක තමයි සාමාන්‍ය වෙන්නේ. එහෙනම් පළමුව වෙන්නේ මොකද්ද පුතේ? A සිට B දක්වා අඩු වෙනවා. දෙවනුව වෙන්නේ මොකද්ද? B සිට C දක්වා වැඩි වෙනවා. එහෙනම් ඔබට පැහැදිලි උතන A සිට B දක්වා අඩු පරිමාව අඩු වීම තමයි භාජනයේ පරිමා ප්‍රසාරණය. භාජනයේ පරිමා වැඩි වෙනස. ඒ වගේම තමයි පුතේ මෙතන B සිට C දක්වා ද්‍රවය නැවත වැඩි වෙනවනේ. B සිට C දක්වා ද්‍රවය වැඩි වෙනවා කියන්නේ අන්න අර ද්‍රවයේ සත්‍ය පරිමා ප්‍රසාරණය අපට ලැබෙනවා. ඒ කියන්නේ ඇත්තටම ද්‍රවයේ ප්‍රසාරණය මෙතන ඉඳන් මෙතෙන්ට. එහෙනම් මෙතනින් අපට එනවා B සිට C දක්වා මුළු වෙනස වැඩිවීම සත්‍ය පරිමා ප්‍රසාරණය මුළු පරිමා වෙනස භාජනයේ සිදු මේ ද්‍රවයේ සිදු මුළු පරිමා වෙනස. එහෙනම් මේ තියෙන්නේ ද්‍රවයේ මුළු පරිමා වෙනස. මුළු පරිමා වෙනස. මෙතනින් එනවා. right එහෙනම් චුට්ට රූපය ඉඳගෙන මේක 8 වසර පොතේ තියෙනවා. 8 වසර පොතේ මේ ක්‍රියාකාරකම තියෙනවා. 8 වසර පොත ඕන නම් චෙක් කරන්න. 8 වසර පොතේ මේ ක්‍රියාකාරකම තියෙනවා. ක්‍රියාකාරකමක් ආකාරයක ළමයිට පැහැදිලි කරන්න. ටක් ගාලා වීඩියෝ නතර කරලා රූපය අඳින්න. ඉස්සෙල්ලා මේ විදියට කුප්පියකට වතුර 8 වසර පොතේ තියෙන බෝතලයක් අරගෙන පෑන් බටයක් ගාලා පාට කළ ජලය පුරවලා ඒක රත් කරනවා. රත් කරද්දී ද්‍රව මට්ටම අඩු වෙලා නැවත වැඩි වෙනවා. අඩු වෙලා වැඩි වෙන ද්‍රව මට්ටම පළමු ස්ටෙප් එක අඩු වෙනවා. ඊළඟ දෙවෙනි පියවර වැඩි වෙනවා. මේ පළමු සිද්ධිය පළමු අඩු වී දෙවෙනි වැඩි වෙනවා. right එහෙනම් ඔතන යටින් යන්නේ ඉහත ආකාරයට ඇටවුම සකස් කර රත් කළ විට අප හොඳින් නිරීක්ෂණය කළහොත් ද්‍රව මට්ටම A සිට B
B දක්වා අඩු වී A සිට B දක්වා අඩු වී ද්‍රව මට්ටම A සිට B දක්වා අඩු වී නැවත වැඩි වෙන බව ඔබට දැකිය හැකියි. නැවත වැඩි වෙන බව ඔබට දැකිය හැකියි. නමුත් අවසානයේ අපට පේන්නේ යම් කුජලයක ඔය ඇටෝම හදලා ගිහිල්ලා ආපහු බැලුවා මෙයාට පේන්නේ මේ මේක. ඒ වල වතුර තිබ්බා දැන් C වලට වැඩි වෙලා. එහෙනම් මේ AC කියලා පේනවනේ ටිකක්. මේ තමයි පෙනෙන ටික. පෙනෙන වැඩිවීම. පෙනෙන වැඩිවීම. පෙනෙන වැඩිවීම. ඇත්තටම මේක නෙමෙයි. මුළු සිද්ධියම බලාගෙන හිටියාම වෙන දේ වෙනස්. සමහර ඕනම දෙයක් එහෙමයි. සම්පූර්ණම සිද්ධිය නිරීක්ෂණය කරාම හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මතු පිටින් අවසානට ආරම්භ ටික අවසාන ටික නිකන් බැලුවාම ගන්නේ වැරදි අවබෝධයක්. ඇත්තටම මෙතන වෙලා තියෙන වැරදි අවබෝධයක්. අවසානට මේක බලාගෙන හිටියේ නැති කෙනෙක් නිකන් ආරම්භයේදී අදලා අවසානයේ බැලුවාම එයාට තියෙන මෙතන තිබ්බ වතුර මෙතෙන්ට වැඩිලා. ඔය තමයි පෙනෙන ටික. දුෂ්‍ය. පෙනෙන කියන්නේ දුෂ්‍ය වෙන වැඩි. හැබැයි ඇත්තටම උනේ මේකේ මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට අඩු වෙලා නැවත මෙතෙන්ට වැඩි වුණා. එහෙනම් මේ වැඩිවීම මෙතන ඉඳන් මෙතෙන්ට නෙමෙයි වැඩි වුණේ මෙතන ඉඳන් මෙතෙන්ට කියන එක අවසානයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා බැලුව විපුජ්‍යලයකට විතරයි පේන්නේ. එහෙනම් මේ තමයි අපිට පෙනෙන දේ දුෂ්‍ය. නමුත් ඇත්තටම වෙන්නේ මේ වැඩේ. මේ පෙනෙන ටික මේ සත්‍යය. මේ තියෙන්නේ B සිට C දක්වා සත්‍ය සිදුවීම. මේ තමයි සත්‍ය සිදුවීම වෙන්නේ. එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් ඕන නම් ඔතන ඔයාලට පේනවා ඇති BC පරිමා වෙනස සමානයි නේද දරුවනේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන පරිමා වෙනස සමානයි නේද? කවුද? BA පරිමා වෙනස දාන්න. ඒ වගේම මෙතනින් AC පරිමා වෙනස නැත්තම් AC පරිමා වෙනස. උතර බලන්නකො මේ අටවසරේ තියෙන එකක් ඈ මේ වාර පැහැදිලි කරන්න ගත්තා. එහෙනම් මෙතනින් අපට එනවා BC පරිමා වෙනස කියන්නේ මොකද්ද? ද්‍රවයේ සත්‍ය පරිමා වැඩිවීම. ද්‍රවයේ සත්‍ය පරිමා වෙනස. පරිමා වෙනස වෙනස් වීම. ඒ වගේම මෙතන අපට තියෙනවා BA කියන්නේ මේ බලන්න AB කියන්නේ වාචනයේ පරිමා වෙනස. වාචනයේ සිදු වූ පරිමා වෙනස. සිදු වූ පරිමා වෙනස. පරිමා වෙනස. ඒ වගේම ඔබට පැහැදිලි AC කියන්නේ අර මතු පිටින් දකින්න එකා දකින්නේ මෙතන තිබ්බ වතුර මෙතෙන්ට වැඩි වුණා. ඌ හොඳ නිරීක්ෂකෙක් නෙමෙයි. එහෙනම් මේ තියෙන්නේ දුෂ්‍ය පරිමා වෙනස. වෙනස් වීම. එයාට හරිම දේ ලැබෙන්නේ නැහැ. එහෙනම් පුතේ අර සූත්‍රයට අනුව මෙතෙන්ට ලියන්න පුළුවන් මොකක්ද? අපි දන්නවා මේම සූත්‍රයෙන් තිබා ඩෙල්ටා V සමානයි V නෝට් වතාවක් ගැමා තීටා. මේක දන්නවනේ අපි. එහෙනම් ඩෙල්ටා V සමානයි V නෝට් වතාවක් ගැමා තීටා නිසා මෙතන ඩෙල්ටා V සමානයි V නෝට් වතාවක් ගැමා තීටානේ. මෙයා පරිමා වෙනස අපිට ලියන්න පුළුවන් V නෝට් වතාවක් ගැමා සත්‍ය තීටා. මෙතන ලියන්න පුළුවන් V නෝට් වතාවක් ගැමා වාජ තීටා. මෙතන ලියන්න පුළුවන් V නෝට් වතාවක් ගැමා දුෂ්‍ය තීටා. මේ වාජ කියන්නේ වාජනේ. එහෙනම් මෙතනින් අපිට V නෝට් කැපෙනවා. ආරම්භයේදී මේකේ හැම එක්කෙනාගේම පරිමාව සමානයි. එහෙනම් V නෝට් කැපෙනවා. ඒ වගේම තීටත් කැපෙනවා. එහෙනම් ඉතුරු වෙනවා ගැමා සත්‍ය පරිමා ප්‍රසාරතා සංගුණකය සමානයි. මෙතනින් එනවා මොකද්ද පුතේ? ගැමා දුෂ්‍ය පරිමා ප්‍රසාරතා සංගුණකය. ඒ වගේම එනවා ගැමා වාජනීය පරිමා ප්‍රසාරතා සංගුණකය කියලා. ඉතාමත් වැදගත් ගණිතමය සම්බන්ධතාවය. ඒ වගේම මෙයාම ලියන්න පුළුවන් ගැමා සත්‍ය සමානයි ගැමා දුෂ්‍ය. ඔයාලා දන්නවා වාජනීය හදලා තියෙන්නේ ඝන ද්‍රව්‍ය වලින්නේ. එහෙනම් වාජනීයට විතරක් දාන්න පුළුවන් පුතේ 3යි කියලා. ඒ කියන්නේ වාජනීය හදලා තියෙන්නේ ඇලුමිනියම් වල නම් ඇලුමිනියම් වල රේඛීය ප්‍රසාරතාවය වගේ 3 ගුණයක්. වාජනීය හදලා තියෙන්නේ මැටි වලින් නම්
මැටිවල රේඛීය ප්‍රසාරතාව වගේ තුන්ගුණයක්. මේවට තුනයි අල්ප දාන්න බෑ. රයිට්. ඔප්පු කරගන්න. ඕක අත්‍යවශ්‍යයි. තාමත් වැදගත් වෙනවා. රයිට් වීඩියෝ නතර කරලා ලියා ගන්න. වීඩියෝ නතර කරලා ලියා ගන්න. මේකට සත්‍ය කියලා දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී ගැනවා කියලා දෙනවා. ඒක නිරපේක්ෂව නම් ඒකට දාන්නේ නැහැ එච්චර. මොකක්වත්. නමුත් ඔතන ලියා ගන්න ඔබට ඔබ දැම්මයි කියලා වැරදි දාන්නේ නැහැ. එහෙනම් ඔය තමයි පරිමා ප්‍රසාරතා සම්බන්ධව අපි දැනගත්තේ කරුණු. ඒ නිසා අපට නොපෙනෙන්න මුට්ටිය, හට්ටිය, වාචනය, පරීක්ෂණ නලය, බීකරය විශාල වෙනවයි කියන එක අපි දැනගන්න ඕන. අපි දැන් ඇඩ්වාන්ස් ලෙවල් දරුවෝ කියලා මතක තබාගත යුතුයි. හරි එහෙනම් ඔතන තව චූටි දෙයක් තියෙනවා. එතකොට ප්‍රසාරණතාවය ආශ්‍රිත තියරි ඉවරයි මේ වීඩියෝවෙන්. එහෙනම් ඒකත් අපි දැනගමු. ඔතන යටින් යන්නේ ජලය කියන්නේ අමුතු ද්‍රවයක්. අනිත් ද්‍රව වලට සාපේක්ෂව අපි බොන වතුර කියන්නේ අමුතු එක්කෙනෙක්. 10 වසරේ ඉඳන් වතුරේ තියෙන වෙනස්කම් ඉගෙන ගන්නවා. විශිෂ්ට තාපධාරිතාවයේ තා අධිකයි. ඒ වගේම ජලය තුල ජලය මත අයිස් පාවෙනවා. ඒ වගේම ජලයට පුළුවන් හොඳ ද්‍රාවක ගුණයක් තියෙනවා. ඉතින් මේ තාපයත් ජලය පිළිබඳව අපි සාකච්ඡා කරනවා විශේෂයෙන් ජලයේ අනියම් ප්‍රසාරණය කියලා. යන මාතෘකාවක් ජලයේ අනියම් ප්‍රසාරණය. අනියම් ප්‍රසාරණය. දැන් අනියම් කියන වචනේ තේරුම හොරෙන් කියන එකනේ. එහෙනම් මේ වතුර අනිත් අයට වඩා හොරෙන් වෙනත් දෙයක් කරනවා. ඒකට කියනවා අනියම් ප්‍රසාරණය. ජලයේ අනියම් ප්‍රසාරණය. කියලා ලියන්නම ජලයේ අනියම් ප්‍රසාරණය කියලා ලියන්න. බොහෝ අනෙකුත් ද්‍රවයන් සැලකුව විට එම ද්‍රවයන් උෂ්ණත්වය හමුවේ එහි පරිමාව පහත ප්‍රස්ථාරයේ පරිදි රේඛීය ලෙස වැඩි වේ. පහත ප්‍රස්ථාරයේ පරිදි රේඛීය ලෙස වැඩි වේ. පහත ප්‍රස්ථාරයේ පරිදි රේඛීය ලෙස වැඩි වේ. ඒ කියන්නේ ආරම්භයේදී යම් පරිමාවක් තියනවා V0 කියලා සෙල්සියස් අංශක බිඳුවේදී අපි ගමු පොල් තෙල් වල එයා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. රත් කරන්න උෂ්ණත්වය වැඩි වෙන්න පරිමාව වැඩි වෙනවා. රයිට්. ඊළඟ අලුත් රෝලකින් යන්න. එසේ නමුත් ජලය සැලකූ විට සෙල්සියස් අංශක බිඳුවේ සිට 4 දක්වා උෂ්ණත්වය වැඩි කළද ඒ කියන්නේ අපි උෂ්ණත්වය වැඩි කරනවා පරිමාව අඩු කර ගන්නා බව අපට දැකිය හැකියි. මේ බලන්න පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු කර ගන්නා බව අපට දැකයි. මෙතන පරිමාව වැඩි වෙනවා. මෙතන පරිමාව අඩු වී වැඩි වෙනවා. මේ කැලේ වෙන වැඩි තමයි කියන අපි අනියම් ප්‍රසාරණය. පරිමාව අඩු කර ගන්නා බව අපට දැකිය හැකියි. රයිට්. එඳ ගන්න රූපේ මේ තියෙන්නේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ ජලය දක්වන වැඩි. ජලය. අර විලන්ත්‍රව.
වෙනත් ඕනෑම ද්‍රවයක් ගත්තොත් මෙහෙම වෙන්නේ නැහැ. මෙතන ඔය වැඩේ වෙනවා. බිඳුවේ ඉඳන් සෙල්සියස් අංශක 4 දක්වා පරිමාව අඩු වෙනවා. ඒතකොට ජලයේ අවම පරිමාව වාර්තා වෙන්නේ බිඳුවේ නෙමෙයි ඈ. සෙල්සියස් අංශක 4 දී පරිමාව අවම වෙනවා. සෙල්සියස් අංශක 4 දී. සෙල්සියස් අංශක බිඳුවේ වතුරට නෙමෙයි පරිමාව අඩුම තියෙන්නේ. අඩුම පරිමාවක් ගන්නේ සෙල්සියස් අංශක 4. ඔක ගොඩාක් වැදගත් වෙනවා ජීවි ක්‍රියා සඳහා. ජීවීන්ගේ ආරම්භයේ සිදුවීම සම්බන්ධ වැදගත් වෙනවා. එහෙනම් මේ වැඩේට කියනවා අනියම් ප්‍රසාරණය කියලා. රයිට් රූපය ඇඳලා යටින් යන්න. ඉහත සෙල්සියස් අංශක බිඳුවේ සිට සෙල්සියස් අංශක 4 දක්වා ඉහත සෙල්සියස් අංශක බිඳුවේ සිට සෙල්සියස් අංශක 4 දක්වා උෂ්ණත්වය වැඩි කළද ජලයේ පරිමාව අඩුවීමක් සිදුවේ. මෙය සම්මත අනිකුත් ද්‍රව වලට පටහැනිව බැවින්. සම්මතයට පටහැනි. මෙය සම්මත අනිකුත් ද්‍රව වලට පටහැනි බැවින් ජලයේ අනියම් ප්‍රසාරණය ලෙස හැඳින්වේ. එනම් ජලයේ අවම පරිමාව සෙල්සියස් අංශක 4 දී ලැබේ. right. එච්චරයි. ඔකට කියනවා ජලයේ අනියම් පරිමාව ප්‍රසාරණය කියලා. ඊළඟ අවසාන වශයෙන් උතර ලියන්න උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වය. ද්‍රවයක ඝනත්වයේ විචලනය. උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වයේ විචලනය කියන එක. right. මේවා අපි ගත්තොත් පරිමාණ ප්‍රසාරතාවය ගත්තොත් ද්‍රවයක v θ සමානයි v0 වතාවක් 1 ධන ගැමා θ මේ තියෙන්නේ පරිමාණ ප්‍රසාරය. 1 ධන ගැමා θ නිසා අපි මෙන්න මෙහෙම කරනවා. මම මෙතනත් බෙදනවා v θ සමානයි v0 වතාවක් 1 ධන ගැමා θ. මම මෙහා පැත්තත් බෙදනවා ද්‍රවයේ ස්කන්ධයෙන්, මෙහා පැත්තත් බෙදනවා ද්‍රවයේ ස්කන්ධයෙන්. දැන් ඔබට තේරෙනවා ඇති ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාවයි. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? පරිමාව බෙදීම ස්කන්ධය කියන්නේ එක යට ඝනත්වය. එහෙනම් ඔබට පැහැදිලි මෙන්න මෙතනින් එන්නේ මොකද්ද? ද්‍රවයේ එක යට රෝ θ. මෙතනින් එන්නේ ද්‍රවයේ මොකද්ද පුතේ? එකම ද්‍රවය නම් ස්කන්ධය සමානයි. ස්කන්ධය වෙනසක් වෙන්නේ නැහැ පරිමාව වෙනස් වුණාට. ස්කන්ධය සමානයි. ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්න බෑනේ. වාස්තවනොත් වෙනස් වෙනවා. අපි වාස්තව වීමක් ගැන කතා කරන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ 1 රෝ නෝට් වතාවක් 1 ධන පරිමාණ ප්‍රසාරතා සම්පූර්ණතාවක් θ. එහෙනම් මේ සමීකරණය මෙහෙම පාඩම් කරන්න පුළුවන් දරුවෙකුට. එහෙම නැත්නම් මෙයා මේ පැත්තට දාලා මෙයා මේ පැත්තට දාලා පාඩම් කරන්න පුළුවන්. රෝ නෝට් සමානයි රෝ θ වතාවක් 1 ධන ගැමා θ. ඕකට අනුව ඝනත්වය වෙනස් වීම අපිට සාකච්ඡා කරමු. උදාහරණයක් විදිහට වතුර එකක් රත් කරද්දී සංවහන ධාරා ඇති වෙන්නේ මේ හේතුවෙන්. ජල වාජනයක් අපි රත් කරද්දී සංවහන ධාරා ඇති වෙනවා. මම ගැටලු සාකච්ඡා කරද්දී සූම් මරා ඒවා විස්තර කරන්න. ඒ නිසා මේ තියෙන්නේ ආරම්භක ඝනත්වය. මේ තියෙන්නේ ආරම්භක ඝනත්වය. මේ තියෙන්නේ ද්‍රවයේ අවසාන ඝනත්වය. මාරු කරගන්න එපා. ඔක මාරු වෙයි. right. එහෙනම් ද්‍රවයක ගොඩාක් දුරට ඝනත්වයේ අතර උෂ්ණත්වයේ අතර විචලනය තමයි මේ තියෙන්නේ.
මේවා ගොඩාක් ඔබට ඕන වෙනවා විෂය කරුණු සාකච්ඡා කරන්න. right. එහෙනම් අද පැය එකයි කාලක් ගියා. මම මෙතනින් නතර කරනවා. ඔය තමයි ප්‍රසාරණතාවයට අදාළව තියරි ඝනවල ප්‍රසාරණය හා ද්‍රවවල ප්‍රසාරණය. වායුවල ප්‍රසාරණය සම්බන්ධව දුවේ පුතේ අපි සාකච්ඡා කරනවා. චාල්ස් නියමයේ බොයිල් නියමයේ වායු නියම සම්බන්ධව සාකච්ඡා කරලා වායුවල ප්‍රසාරණයට අපි නැවත හමු වෙමු. එතකොට පළවෙනි වීඩියෝ තුලින් මම ද්‍රව හා ඝනවල ප්‍රසාරණය කියන විෂය කරුණු ඔබට සාකච්ඡා කරේ. එතකොට මේ විෂය කරුණු හොඳට නෝට් එක ලියන්න, නැවත නැවත නෝට් එක නරඹන්න, නරඹලා විෂය කරුණු ඔළුවට ධාරණය කරගන්න. ඊළඟ මම මේ පිළිබඳව සාකච්ඡා කරන්න Zoom තාක්ෂණය ඔස්සේ ඔබට වැඩි වේලාවක් ගන්නවා. පැය සමහරකට මේ වීඩියෝවේ ටික සාකච්ඡා කරන්න ඔබට පැය 12ක් 15ක් විතර කාලයක් ගන්නත් පුළුවන්. ඒ නිසා විශාල විෂය කරුණු ටිකක් තියෙනවා. ඒ ටිකත් එක ගණන් ඇදුවම වඩාත් ඔබට පැහැදිලි වෙයි. මේ ටික විතරක් බලලා බඳි ඔබ ගණන් වලට යන්න ඕනේ. ඒ නිසා අපි බලමු මේ විෂය කරුණු මතක් කරගන්න රිවිෂන් කරන අයට එහෙම වැදගත් වෙනවා. ඊට පස්සේ ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න. එහෙනම් අදට මම නතර කරනවා. ඔබට සුබ දවසක්. වීඩියෝව නරඹන්න, ඒ වගේම channel එක subscribe කරන්න. එතකොට ඔයාලට අනිකුත් වීඩියෝ ලැබෙනවා. ඔබ යාළුවන්ට දැනුම බෙදා හරින්න. අධ්‍යාපනයේ යනු ඔබට ජීවිතේ ඉතා වැදගත් දෙයක්. එහෙනම් බොහොම ස්තුතියි. සියලු දෙනාට සුබ දවසක්.